ඇසනක් හැමදිනාටම මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අපි තියන්න තීරණය කරේ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව පසුගිය වර්ෂයක කාල පරිච්ඡේදය නැත්නම් මාස 12ක 13ක කාල පරිච්ඡේදය තුල ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවත් අනිකුත් අපේ ආයතනත් එක්ක කොහොමද කටයුතු කළේ කියලා කියන්න මම ආරාධනා කරනවා සුරාබදු කොමසාරිස් ජනරාල් බෝධරගම මහත්මයාට මුලින්ම මේ සම්බන්ධ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් චෝට මැතිතුමනි බොහොම සන්තෝෂයි ඔබ අපත් සමග සම්බන්ධ වීම ගැන ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධයෙන් කතා කිරීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 1993 නීතිගත කරනවා. නීතිගත කරන්නේ ශ්‍රී ලංකාවේ සුරාබදු ආඥා පනතත් ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳ ආඥා පනතත් එලි දක්වන්න පිටුවලා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යයන් දිගින් දිගටම විකාශනය වෙගෙන එනවා. ඒ අනුව 1985 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුව ස්ථිර වශයෙන්ම මත්ද්‍රව්‍ය නාශක අංශයක් පිටුවනවා. මේ මත්ද්‍රව්‍ය නාශක අංශය තුළින් මේ මත්ද්‍රව්‍ය නාශක අංශය පිටුවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහා සමගාමීව ඒ කාලේම බිහි වෙනවා. එතකොට ඒ දෙක සම්බන්ධීකරණය කරගෙන ලංකාවේ විස මත්ද්‍රව්‍ය එහෙම නැත්නම් අන්තරායකාරී ඖෂධ මැඩපවත්වන්න තමයි මේ කාර්යය කෙරෙන්නේ. එතකොට දැන් අපි මෑතකදී තිබුණු ලොකුම ප්‍රවණතාවය තමයි අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දක්ම යටතේ මේ රජයේ පිහිටුවට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවට විශේෂ කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා. ඒක තමයි ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් ගරු ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාගෙත් පොලිස්පතිතුමාගෙත් ආශිර්වාදය යටතේ ශ්‍රී ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධ්‍යංශයක් ස්ථාපනය වෙනවා. ඒ බුද්ධ්‍යංශය ස්ථාපනය වෙලා බුද්ධ්‍යංශයේ නිලධාරීන් පත් කරගන්නවා දක්ෂ නිලධාරීන් කොට්ටාසයක්. ඒ දක්ෂ නිලධාරීන් කොට්ටාසයට පහුගිය දවස්වල ලැබුණ තොරතුරක් මේ ලංකාවට මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එනවා කියලා. ඒ අනුව මම විමර්ශනය කිරීම සඳහා දක්ෂ නිලධාරීන් දෙන්නෙක් එකට යෙදුවා. යොදවලා අපි ඊයේ උදේ පාන්දර මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 100කුත් ඒ වගේම අයිස් කිලෝ 100කුත් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. දැන් අපි අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය තොගය විමර්ශන කටයුතු කරමින් ඉන්නවා. සැකකරු 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම වාහන 4ක්, බ්‍රූම් ට්‍රක් එකක්, ඒ වගේම කාර් දෙකක්, ඒ වගේම වෑන් රථයක්. මේ KDH කියන වෑන් රථය තමයි යොදාගෙන තිබුණේ සැකකරුවන් මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා. මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම කොටස් දෙකක් ඇවිල්ලා තිබුණා. එනම් අයිස් කිලෝ 100කුත්, හෙරොයින් කිලෝ 100කුත්. හෙරොයින් කිලෝ 100 දෙමඩගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාවාරකාරයෙකුට එවීමට තමයි කටයුතු කරලා තිබුණේ. ඒ පුජ්‍යලයා අපි අත්අඩංගුවට අරගෙන ඉන්නවා. ඒ වගේම අනිත් අයිස් කියන කොටස තවත් පුජ්‍යලයක සම්බන්ධීකරණය වෙලා ඒ කොටස ඒ අරගනිපු ඕඩර්ස් අනුව බෙදා හැරීමට තමයි කටයුතු කරලා තිබුණේ. තොඩුවාව ප්‍රදේශයේ හෝටලයක ගිය මාසේ 30 මේ මාසේ 30 වෙනිදා ගිය මාසේ 30 වෙනිදා ලැබුම් අරගෙන ඉඳලා එතන තමයි සූදානම් කරලා තිබුණේ බ්‍රූම් ට්‍රක් එකක ජෙනරේටරයක් උපයෝගී කරගෙන ඒ ජෙනරේටරය ඇතුලේ මදේ අයින් කරලා ඒ ජෙනරේටර් සූක්ෂම ලෙස ජෙනරේටරයක් ප්‍රවාහනය කරන ආකාරයට තමයි මේ මත්ද්‍රව්‍ය ටික කොළඹට හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාව අද කැඳෙව්වෙත් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් හැටියට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් මේ මත්ද්‍රව්‍ය වලින් අපේ රට ගිල ගැනීමේ ක්‍රියාවලියට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීමේ ප්‍රධාන ආයතන දෙක තමයි බලය ලැබිලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. ව්‍යවස්ථාදායකය මගින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු කරන්න බලය ලැබිලා තියෙන්නේ මේ ආයතන දෙකට. නමුත් අපි මේ ආයතන දෙකක් හැටියට කටයුතු කළාට විශේෂයෙන්ම අපිට අනිවාර්යෙන්ම සහාය ලැබෙනවා. අපේ මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය වගේම අපේ පොලිසිය විශේෂ කාර්ය බලකාය අපි සියලු දෙනා පොලිස් නිලධාරීන් ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා රේගුව
ඒ වගේම වෙරළාරක්ෂක බලකාය මේ වගේ ආයතනවලත් සහයෝගය අපිට ලැබෙනවා. දැන් මේ මද්‍රව්‍ය වැටලීම ඊයේ සිදු කරපු වැටලීම ගැන කතා කරනවත් එක්ක මම කැමති විශේෂයෙන්ම මේ මාස 13ක කාලය තුල නැත්නම් අවුරුද්දක කාලය තුල පසුගිය නොවැම්බර් මාසයේ ඉඳලා මේ දක්වා කාලය තුල තමයි ශ්‍රී ලංකාවේ වැඩිපුරම දැවැන්තම මද්‍රව්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් මේ කාලය තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1843ක් අපි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ සැකකරුවන් 36344ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ හෙරොයින් කිලෝග්‍රෑම් 1843 අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විශේෂයෙන්ම පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කිලෝග්‍රෑම් 444ක් ඒ වගේම ලංකාවේ අනිකුත් පොලිස් ස්ථාන වලින් කිලෝග්‍රෑම් 274ක් විශේෂ කාර්ය බලකායෙන් කිලෝග්‍රෑම් 157ක් ඒ වගේම මද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව කරපු මෙහෙයුම් වලින් කිලෝග්‍රෑම් 507ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව කරපු මෙහෙයුම් වලින් කිලෝග්‍රෑම් 280ක් ලෙස. හැබැයි මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්ත මේ කිලෝ 100ක ප්‍රමාණයේ හෙරොයින් ඒ කිලෝ 100ක ප්‍රමාණයත් එක්ක මේ අවුරුද්දක නැත්නම් මාස 13ක කාලයක් තුල ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට ගෙන තිබෙන මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000ක් පමණ වෙනවා. ඒ වගේම මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 15000ක් පමණ අවුරුද්දක කාලය තුල අත්අඩංගුවට ගෙන තියෙනවා. සැකකරුවන් 33000ක් ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම අද වර්තමානයේ ලෝකේ මද්‍රව්‍ය ක්‍රියාවලිය තුල මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වැඩිපුරම යොමු වෙන තවත් දෙයක් තමයි මේ કૃත්‍රිම නැත්නම් සින්තටික් ඩ්‍රග්ස් කියන ඒවා කෘත්‍රිම මද්‍රව්‍ය. දැන් ඒ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ඊයේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සොයාගත් අයිස් නැමැති මද්‍රව්‍යත් එවැනි මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 778ක් අත්අඩංගුවට ගෙන තියෙනවා මේ අවුරුද්ද කාලය තුල. ඊයේ සොයාගත් කිලෝග්‍රෑම් 100ත් සමග එය 878ක් පමණ වෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 1640ක් කෘත්‍රිම මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ වර්ෂයකට ආසන්න කාලය තුල විශේෂයෙන්ම හෙරොයින් ඒ වගේම ගංජා සහ අයිස් මේ සියලු මද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබෙන මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 18000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන මුළු සැකකරුවන් ප්‍රමාණය 72000කට ආසන්න සංඛ්‍යාවක් වෙනවා. මේ තරම් විශාල ප්‍රමාණයක් මද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න ඒ වගේම මද්‍රව්‍ය ජාලය විනාශ කරන්න අපිට හැකියාවක් ලැබුණේ ශ්‍රී ලංකා පොලිසිය මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විශේෂ කාර්ය බලකාය සුරාබදු දෙපාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව එමෙන්ම වෙරළාරක්ෂණ බලකාය ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ඇතුළු මේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන නිසා ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ වලින් ලැබෙන අතිශීෂ දායකත්වය. දැන් විශේෂයෙන්ම අපේ රටට මද්‍රව්‍ය ගෙනෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක් ක්‍රමයක් තමයි ගුවන් මගින්. අනෙක් ක්‍රමය තමයි මුහුදු මගින්. නමුත් වර්තමානයේදී අපි කරපු දැවැන්ත මෙහෙයුම් වලින් අනාවරණය වෙලා තියෙන්නේ රටට මද්‍රව්‍ය ලැබෙන ප්‍රධානම මාර්ගය මුහුදු මාර්ගයෙන් බව. එය අවහිර කිරීමට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව අතිශය ප්‍රයත්නයක් දරනවා. ඒ වගේම ඒ නිසාම අපේ රටට රැගෙනීමට නියමිතව තිබූ බොහෝ මද්‍රව්‍ය අපේ රටට එමින් වැළකුණා නාවික හමුදාවේ විශිෂ්ට කාර්යභාරය නිසා අපි ඒක අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕනේ. දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැනට සති 2කට පමණ පෙර මීගමුව ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවර යාත්‍රාවක් මුහුද මැද නැවකදී මේ මද්‍රව්‍ය තොගය ලබාගෙන ඔවුන්ට බැරි වුණා නාවික හමුදාවේ
තියෙන ආරක්ෂක ශක්තිය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට ඒ නිසාම ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය මගින් ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් ඒ සම්බන්ධෙනුත් අපේ මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට තොරතුරු ලැබිලා එහි එම ක්‍රියාවලියට සම්බන්ධ ඉතුරු අය ගැන පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම මීට සති 3කට පමණ පෙර වැලිගම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් එහිදීත් අනාවරණය වෙන්නේ ජාත්‍යන්තර මූදේදී සිදු කළ යම් ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියට එම මද්‍රව්‍ය ජාවාරම සිදු වී ඇති බව. ඒ නිසා මෙම ආකාරයෙන් සිදුවන දැවැන්ත මද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට වෙනදාට වඩා මේ ආයතන සියල්ල එකමුතු වෙමින් බුද්ධ්‍යංශ සමග එකමුතු වෙමින් කටයුතු කරනවා. ඒවායේ ප්‍රවණතාවයක් හැටියට තමයි එක් පැත්තකින් විශේෂ කාර්ය බලකාය අනිත් පැත්තෙන් පොලිසිය, මද්‍රව්‍ය විනාශක කාර්යාංශය, නාවික හමුදාව වගේම අපේ සහෝදර ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුව මේ ආකාරයට කටයුතු කරලා තියෙනවා. දැන් සුරාබදු නිලධාරීන්ට මේ තොරතුරු ලැබුණේ මීට මාස 2කට පමණ පෙර. ඔවුන් මාස 2ක කාලයක් තුල මේ තොරතුරු පිළිබඳව විශ්ලේෂණය කරමින් ගවේෂණය කරමින් නිලධාරීන් දෙදෙනෙක් ඉතා දක්ෂ ලෙස මේ සම්බන්ධ විමර්ශනය කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඊයේ දිනේදී මේ මාරවිල ප්‍රදේශයේදී මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. ඒ පුද්ගලයන් 4 දෙනෙක්. ඒ වගේම මේ මෙහෙයුම මේ සම්බන්ධයෙන් මේ මද්‍රව්‍ය ජාවාරම ඊයේ අත්අඩංගුවට ගත්ත මද්‍රව්‍ය තොගේ සම්බන්ධයෙන් මෙහෙයවපු පුද්ගලයා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි වල සිට යම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන්ුත් අපි විමර්ශන පවත්වාගෙන යනු ලබනවා. ඒ නිසා දැන් විශේෂයෙන්ම මේ සුරාබදු දෙපාර්තමේන්තුවට අපේ මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ පූර්ණ සහාය මේ වැටලීම් සඳහා මින් ඉදිරියට ලබා දෙනවා. ඒ වගේම දත්ත විශ්ලේෂණය කිරීම සහ ඒ අනිකුත් කටයුතු සම්බන්ධයෙන්ුත් අවශ්‍ය සියලුම සහාය අපි විසින් ලබා දෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම අපේ රටේ මේ වෙනකොට මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තමයි වාර්තා වෙන්නේ. මොවුන් පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීම එක් පැත්තකින් සිදු වෙනවා. මොකද මද්‍රව්‍ය ජාලය විනාශ කරන්න එක් පැත්තකින් ඉල්ලුම අඩු කරන්න ඕනේ. ඉල්ලුම අඩු කිරීමේ ක්‍රියාවලිය පොලිසියට, සුරාබදු දෙපාර්තමේන්තුවට සහ රජයට විතරක් කුදිකලාව කරන්න බෑ. ඒ ඉල්ලුම අඩු කරන්න නම් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන පුද්ගලයෝ එයින් මුදා ගැනීමට අවශ්‍යයි. මද්‍රව්‍ය වලට නැවත පුද්ගලින් ඇබ්බැහි වීම වළක්වා ගැනීමට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ සඳහා දෙමව්පියන්ට, ඒ වගේම ගුරුවරුන්ට, ඒ වගේම ආගමික ස්ථානවල අපේ ආගමික නායකතුමන්ලට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධව යොමු කරන්න. හැබැයි අනෙක් පැත්තෙන් සැපයුම අඩු කිරීම අපේ කාර්යභාරයක් වෙනවා. රටට මද්‍රව්‍ය ඇතුළු වීම නැවැත්වීම. ඉතින් ඒ සඳහා අපි දැවැන්ත මෙහෙයුම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කිසිම තැනැත්තෙකුට අපි එහෙම ලිහිල්ව කටයුතු කරන්නේ නැහැ. දැන් අලුත් විශේෂයෙන්ම සාක් කලාපයේ රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනට විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් මද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය පිහිටවලා තියෙනවා. සාක් කලාපයේ රටවල් වල මද්‍රව්‍ය පිළිබඳ සැකකරුවන්, ඒ වගේම ඒ සම්බන්ධ දත්ත හුවමාරුව, ඔවුන්ගේ චර්යාවන්, හැසිරීම්, ප්‍රවාහනය මේ සියල්ල සම්බන්ධයෙන් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය. ඉතින් එය තවදුරටත් යථාවත් කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනවා. ඒ වගේම අපේ සාක් කලාපයේ රටවල් 8ක් සාක් කලාපයට අයිති වෙනවා. ඒ සියලුම දත්ත මද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ දත්ත මුදා හැරීම, දත්ත රැස් කිරීම ශ්‍රී ලංකා මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ තියෙන දත්ත ගබඩාව හරහා තමයි සිදු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම වර්තමානීය වන විට සාමාන්‍ය මුදල් ගනුදෙනු වලට වඩා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් භාවිතා කරන්නේ අන්තර්ජාලය. ඒ වගේම පණිවිඩ හුවමාරු සඳහා භාවිතා කරන්නේ අන්තර්ජාලය. විශේෂයෙන්ම ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කිරීමට, ඒ වගේම තාක්ෂණික මෙවලම් යොදාගෙන කටයුතු කිරීමට මද්‍රව්‍ය විනාශක කාර්යාංශය ක්‍රියා කරනවා. ඒ නිසා මේ රටේ කිසිම අවස්ථාවක මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට, මද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයින්ට කිසිම සහනයක් අපි ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි සලකා බැලුවොත් මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සලකා බැලුවත් එහිදීත් විශේෂයෙන්ම මේ කැරැල්ල නිර්මාණය කරමින් පවත්වාගෙන යාම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.
කෙසේ වෙතත් ඔබ දකින්න ඇති වීඩියෝ රූපරාමු විශේෂයෙන්ම අපේ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. ඔවුන් මේ අභ්‍යන්තරයේ එකිනෙකා අතර ගැටුම් ඇති කරගන්න, එකිනෙකා මරා ගන්න තත්ත්වයට, පහර දෙන තත්ත්වයට පත්වුණු දර්ශන ප්‍රචාරය වුණා. දැන් මෙහි පැහැදිලිව පේනවා ඔවුන් යම්කිසි ආකාරයක බන්ධනාගාරය තුල කටයුතු කරලා තියෙන්නේ සාමාන්‍ය පියවි තත්වයෙන් නෙවෙයි කියලා ඒ අවස්ථාවේදී. ඒ නිසා විශේෂයෙන්ම මෙවැනි තත්වයට අපේ තරුණයින් පත්වීම වළක්වා ගන්න කටයුතු කරන්න නම් ඔවුන් ඒකට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නවත්තන්න ඕනේ. අනෙක් පැත්තකින් මේ සැපයුම අනිවාර්යෙන්ම අඩාල කරන්න ඕනේ. දැන් මේ මෘත ශරීර 11ක් දැනට රාගමරෝවලේ තියෙනවා. මේන් මෘත ශරීර 7ක් හඳුනාගෙන තියෙනවා මරණකරුවන්ගේ කාගේද කියලා. මේ 7 දෙනා ගැනම විමර්ශනය කරලා බැලුවා. ඒ 7 දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරේ ගත කර සිටි අයවලුන් තමයි ඒ මරණයට පත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ මරණයට අපි නිසි ගෞරවය ලබා දෙන්න ඕනේ. නමුත් මේ යථාර්ථය නම් මේ මත්ද්‍රව්‍ය වදුර අපේ රටෙන් දුරු කරේ නැත්නම් එය මීට වඩා භයානක තත්වයකට පත් වෙනවා. නමුත් සාර්ථක ලෙස ඉතිහාසයට සාපේක්ෂව වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් අවුරුද්දක කාලයක් තුල අත්අඩංගුවට අරගෙන තියෙන්නේ පසුගිය නොවැම්බර් සිට මේ නොවැම්බර් දක්වා කාලය තුල එය කිලෝග්‍රෑම් 2000කට ආසන සංඛ්‍යාවක් වෙනවා. අපේ රටේ මත්ද්‍රව්‍ය ප්‍රථමයෙන්ම පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ 1984 වර්ෂයේදී හික්කඩුවේදී. දැන් එදා ඉඳලා මේ දක්වා කාලය තුල වසරක් තුල වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත්තේ මේ නොවැම්බර් වලින් අවසන් වුණු වසරක කාලය තුල. ඒ නිසා විශේෂයෙන්ම අපි රටේ ජනතාවට මාධ්‍යට අද කියන්න උත්සාහ කළේ මේ දැවැන්ත මෙහෙයුම් මේ ආකාරයටම අපි අපකැපවීමෙන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම තවදුරටත් මේ මෙහෙයුම් සාර්ථකව සිදු කරනවා. විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවට මේ කටයුත්තේදී අවශ්‍ය තාක්ෂණික සහ ඒ වගේම නීතිමය සහාය අධිකරණය මාර්ගයෙන් යම් කිසි ආකාරයක සහායක් අවශ්‍ය නම් ඒ සියලු සහායන් ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. ඔව් දැන් ඒ සම්බන්ධයෙන් දැන් මේ සිද්ධියේදී 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් මම අර කියපු විදිහට මේ ජාලය මෙහෙवला තියෙන්නේ ඩුබායි ඉන්න පුද්ගලෙක්. ඒ පුද්ගලයා මීට පෙර ලංකාවේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉඳලා හිටපු පුද්ගලයෙක් බවට තමයි අනාවරණය වෙන්නේ. දැන් ඒ ගැන සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කරනවා. ඒ වගේම මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ සහායත් අපි ලබා දෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් ආයතනය මේ ආයතන එක්ක එකතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහු ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා. දැන් ඇතර මේ මොරටුවේදී සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපි පියවරක් අරගෙන තියෙනවා. අද ඉඳලා පොලිස් රථවාහන මූලස්ථානයේ ලංකාවේ සියලුම ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. මේ රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සඳහා නැත්තම් තමන්ගේ හැකියාවන් පෙන්වන්න තරුණයෝ යතුරු පැදී ඒ වගේම මෝටර රථ පදවන ප්‍රවණතාවයක් දක්නට ලැබිලා තියෙනවා ලංකාව පුරා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට අපිට කවදාවත් ආපහු ගන්න බැරි ජීවිත තමයි අහිමි වෙන්නේ. මේ ගැන තරුණයින් දැනගන්න ඕනේ. තමුන්ගේ ආස්වාදය සඳහා එහෙම නැත්නම් හැකියාවන් පෙන්වන්න මාර්ග නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමෙන් වළකින්න කියලා. දැන් ඊයේ දිනේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා කිඹුලාවල හන්දිය සහ ජයවර්ධනපුර රෝහලා ආශ්‍රිත ප්‍රදේශයේ මේ ආකාරයට යතුරුපැදි 24ක් මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. දැන් ඒවා නඩු භාණ්ඩ හැටියට ලබාගෙන තියෙනවා. අපි ඉදිරියේදී නඩු පවරනවා. කිසිම අවස්ථාවක ලංකාවේ රාත්‍රී කාලේ මේ රේස් පදින්න එහෙම නැත්නම් වේගෙන් ගමන් කරන්න මේ කටයුතු කරනවා නම් එයාට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දිනේ සිට රාත්‍රී සිට මේ මෙහෙයුම් ලංකාව පුරාම ආරම්භ කරනවා. නඩු භාණ්ඩ හැටියට ඒ වාහන සහ යතුරුපැදි ලබා ගන්නවා. ඒ විතරක් නෙමේ වාහනවල යතුරුපැදි වල හිමිකරුවෝ ඉන්නවනේ. ඔවුන්ට විරුද්ධවත් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. කාට හරි රේස් පදින්න අවශ්‍ය නම් තරඟ වලට යන්න අවශ්‍ය නම් ඒ සඳහා නියමිත මන්තිරු තියෙනවා, පිට්ටනි තියෙනවා, තරඟ තියෙන තැන් තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේ මහා මාර්ගය යොදා ගැනීම සම්පූර්ණ තහනම්.
අනිවාර්යෙන්ම දැන් ඒ ගැන අපි අද ඉඳලා මේ මෙහෙයුම ආරම්භ කරනවා. අනවශ්‍ය උපාංග සවි කරලා තියෙන වාහන යතුරුපැදි, අනවශ්‍ය විදියට ශබ්දය දූෂණය වෙන්න තියෙන යතුරුපැදි සහ වාහන, ඊට අමතරව විවිධාකාරයේ ආලෝක මත් කරලා තියෙන වාහන මේ ගැන අද රාත්‍රී සිටේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. එවැනි වාහන පොලිසිය භාරයට ගැනීමට තමයි කටයුතු කරන්නේ. අපි වාහනයක් ගත්තොත් මෝටර් වාහන පනත තියෙන ප්‍රතිපාදන අනුව ජ්වලනය වන නැත්තම් නිමෙන දැල්වෙන ලාම්පු 4ක් පමණයි තියෙන්න පුළුවන්. ඒ ඉදිරිපත තියෙන සංඥා ලාම්පු දෙක සහ පිටිපස් තියෙන සංඥා ලාම්පු දෙක. ඒ දෙක තමයි තිබෙන්න පුළුවන් කහ පාටින් යුතුව වෙනත් ඒවා තියෙන්න බෑ. නමුත් දැන් සමහර වාහනවල දක්නට ලැබෙනවා විවිධ වර්ණ වලින් යුක්ත තියෙනවා. ඒ වගේම විවිධ නාද රටා තියෙන හෝන් භාවිතා කරලා තියෙනවා. අපි ඒ ගැනත් මේ මෙහෙයුමේදී ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. නෑ සාමාන්‍ය නීතියට අනුව නම් එවැනි ලයිට් එකක් පාවිච්චි කරන්නට බෑ. නමුත් යම්කිසි අවස්ථාවකදී ලංකාවේ මෝටර් වාහන පනතට අනුව කටයුතු පනතට තියෙන ප්‍රතිපාදන වලට එරෙහිව කටයුතු කරන්න පුළුවන් වාහන වර්ග 4ක් තියෙනවා. ඒ වාහන වර්ග 4 තමයි එකක් තමයි ගිලන් රථ, අනිත් එක තමයි ආපදා රථ, අනිත් එක තමයි ගිනි නිවීමේ රථ, අනිත් එක තමයි පොලිස් රේඩියෝ කාර් රථ. මේවට විතරයි මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් හදිසි අවස්ථාවක් ගමන් කරන්න පුළුවන්. මහ ජනතාවට සේවය සපයන්න ගින්නක් වුණොත් වම් පැත්තෙන් විතරක් නෙමෙයි දකුණු පැත්තෙන් යන්න පුළුවන්, ඕනේ පැත්තකින් යන්න පුළුවන්, ගිලන් රථයකට යන්න පුළුවන්. මේ හැරෙන්නට වෙනත් අයට මේ ආකාරයට කටයුතු කරන්නට බෑ. ඒක තමයි නීතිය.